समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदम् नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स वेमा भिक्कवे धम्मा साकल्यञ्च පටිසන්තාරෝචාති පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි අපි අද උතුම් වූ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මයට සමීප වෙන්න සූදානම් වන අවස්ථාව. අද මේ උතුම් වූ ධර්මානුශාසනාවෙහි දායකත්වය සෑම් මහත්මයා, කාන්ති නෝනා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස බාරගෙන කටයුතු කරනවා. පින්වත්නි, මම මූලිකව දේශනා පාඨයක් ඉදිරිපත් කළා. ඒ දේශනා පාඨය අංගුත්තර නිකායේ දුක නිපාතේ කියන සූත්‍ර දේශනාවක්. දුක නිපාතේන පුංචි පුංචි සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර දේශනාවක් තමයි මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. අපේ පින්වත් පිරිස සමහර විට මේ අද දවසේදී ඊමේල් එක මගින් ලැබිච්ච මාතෘකාවත් එක්ක සමහර විට වැරදි විදිහටත් හිතන්නත් ඇති. ඒ මොකද මම මාතෘකාව හැටියට යොදාගත්තේ අපි මේ පිළිවෙතින් සැරසිලා සූදානම් වෙලා වෙසක් උත්සවය එහෙම නැත්නම් එමගුල සමරමු කියන මාතෘකාව. මොකද මේ සතිය තමයි වෙසක් මාසය ආරම්භ වෙන්නේ. වෙසක් මාසයේ පළවෙනි සතිය. ඒ නිසා මේ වෙසක් වැඩසටහන නෙවෙයි අපි සෑම දිනම සෑම ඉරිදා දවසකම සිද්ධ කරන ධර්මානුශාසනාව මම හිතුවා මේ වෙසක් මාසය තුල සති 5ක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සාකච්ඡා කරන්ට ශ්‍රවණය කරන්ට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ ආශ්‍රය කරගෙන අපේ ජීවිතය හැඩගස්වා ගන්න මෙලොව දියුණුව, පරලොව දියුණුව, නිවන් සම්පත්තිය කියන ත්‍රිවර්ග සම්පatti ඇති කරගන්නට උදව් උපකාර කරගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරා. අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සාකච්ඡා කරනවා කියන අදහස මතක් වුණ ගමන්ම ඉදිරිපත් වුණ ගමන්ම අපට සිහියට නැගෙන්නේ නව අරහාදී බුදු ගුණ. අපි හුඟක් දේශනාවන් අහලා තියෙනවා. ඒ වගේම පොතපත කියවලා අරහාදී බුදු ගුණ සිහිපත් කරගෙන තියෙනවා. යම් ප්‍රමාණයක අඩු වැඩි වශයෙන් අපි සියලු දෙනාටම දැනීමක් තියෙනවා. බුදු ගුණ සාකච්ඡා කරලා ශ්‍රවණය කරලා අහලා විමසලා කෙලවරක් දකින්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. නමුත්
ඒ ප්‍රසිද්ධ නවාරහාදී බුදුගුණ නැතිව ඒ වගේම අපි නිතර සාකච්ඡා කරන මහා කාරුණික ගුණය ආදී ගුණය ආදී ගුණ නැතිව බුදුරජාණන් වහන්සේගේ එදිනදා ජීවිතයේ පැවතිච්ච විශිෂ්ට උතුම් වූ ගුණාංග කිහිපයක් එකතු කරගෙන මේ කාලය තුල සාකච්ඡා කරනවා කියලා මම අදහස් කළා. ඒ අනුව තමයි අද දවසේදී මාතෘකාව හැටියට සාකල්ය සහ පටිසන්තාර කියන වචන දෙක සාකච්ඡා කරන්න කියලා හිතුවේ. එතකොට ඒ නිසා තමයි සූත්‍ර පාඨයක් මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. මම හිතනවා යම් විදිහකින් ඔබ තුළ යම් ආකාරයේ නොපැහැදිලිකමක් මාතෘකාව පිළිබඳව තිබුණා නම් ඒ විදිහේ මාතෘකාවක් යොදාගත්තේ කියන එක මූලිකව පැහැදිලි කළේ. දේශනාව ශ්‍රවණය කරනකොටත් ඔබට ඒ කාරණා මනවින් ප්‍රකට වේ. එනවත්නි. එතකොට මේ වෙසක් මාසය ආරම්භ වෙනවා. අපි සංස්කෘතික වශයෙන් වගේම ආගමික වශයෙන් විවිධ ආකාරයේ උත්සව හිමිකම් නිරන්තරයෙන්ම සිද්ධ කරන්න පුරුදු වෙච්ච ක්‍රමයක් අපි අතර තිබුණා. ඒ වගේම විහාරස්ථානයේ ඒකරාශී වෙලා සීල භාවනා ආදී වැඩසටහන් වලට සහ සම්බන්ධ වෙන ක්‍රමයක් අපි අතර තිබුණා. එතකොට මේ වෙසක් සමය ආරම්භ කරගෙන වෙසක් සතිය මේ ආදී වැඩසටහන් සිද්ධ කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් අපට හිතන්න පුළුවන් මේ වෙසක් මාසය ආරම්භ කරගෙන ආරම්භ කරගෙන අපි වෙසක් මාසයේ නිමිත්තෙන් ධර්ම දේශනා පහක් ශ්‍රවණය කරනවා කියලා. වෙසක් මාසයේ නිමිත්තෙන් මේ වෙසක් මාසයේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳවම සමරන සිහිපත් කරන ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. ඉන්නත්නි අපි ඒ සමරන වෙසක් කාලය මේ අනුගමනය කරන පින්කම් අනුගමනය කරන කටයුතු මේ සියල්ලක්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා. අපි මේ පහන් කූඩු සකස් කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආලෝකමත් කරන එක. සමහර විට මේ රටවල් වල ජීවත් වෙන ඔබ වැඩි වශයෙන් සිද්ධ කරන්නේ නැති වුණා යම් යම් ආකාරයේ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම මේ යම් ආකාරයේ දාන ආදී පින්කම් සිද්ධ කරන එක. බුදුරජාණන් වහන්සේට වන්දනමාන කිරීම මේ ආදී කටයුතු හැම එකක්ම අන්තර්ගත වෙන්නේ ආමිස පූජාවට. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩි වශයෙන් අගය කරන්නට යෙදුනේ ප්‍රතිපත්ති පූජාව. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුගමනය කළ හොඳයි කියලා ප්‍රකාශ කරපු මාර්ගයේ ගමන් කරන එක. එතකොට සීලයෙන් පටන් ගත්තහම මේ නිර්වාණය දක්වා යන ගමන් මාර්ගයේ එන පිළිවෙත් සියල්ලක්ම මේ ප්‍රතිපත්ති. බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා දේශනා කළ ගිලනුන්ට උපස්ථාන කිරීම මේ කාලේ වැඩිපුර කරන්න පුළුවන්. එතකොට බුද්ධෝපස්ථානයක් හා සමානයි. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තියෙන් පූජා කිරීම. බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීම අගය කළා වගේ අපි දන්නවා පූතිගත් තිස්සහාමුදුරුව වගේ ගිලන් අයට උපස්ථාන කරපු ආකාරය. එතකොට මේ විදියට මම මේ අරමුණක් කැටියට අදහසක් කැටියට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු ඒ වගේම ඒ ගමන් කරපු මාර්ගයේ පෙන්වා දුන්නු මාර්ගයේ ගමන් කිරීම උන්වහන්සේගේ ගුණ උන්වහන්සේ
අනුගමනය කරපු පිළිවෙත් අනුගමනය කිරීමම බුද්ධ පූජාව. ඔබට බුද්ධ පූජාවක් හැටියට හිතමින් කල්පනා කරමින් ඒ ගුණධර්ම පිරීම තුළින් පින්වත්නි කාරණා දෙකක් අංග සම්පූර්ණ වෙනවා. එක පැත්තකින් ඔබ බුද්ධ පූජාවක් සිද්ධ කරනවා, අනෙක් පැත්තෙන් ඔබ වටිනා කියන ගුණාංගයක් ඔබේ ජීවිතයට එකතු කරගන්නවා. පින්වත්නි මේ ගුණාංග ඔබට විතරක් නෙවෙයි. ඇත්තටම මේ බණ කියන අපි බණ අහන ඔබ අප සියලු දෙනාම මේ ගුණධර්ම අඩුකම නිසා තමයි මේ ජීවිතයේ මේ විදිහට ගත කරන්නේ. අපි හැමෝම මේ ළඟ අඩුපාඩුකම් තියෙන නිසා තමයි මේ විදිහේ මේ සංසාරයේ ඇවිදින්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒ නිසා තමයි අපි හැමෝම මේ ගුණධර්ම සම්පූර්ණ කළ යුත්තේ. අපි හැමෝටම මේ කාරණා බොහොම වැදගත් වෙන දෙයක්. එතකොට මම මුලින්ම මතක් කළා බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදුගුණ, මහා කාරුණික ගුණය, තාදී බුදුගුණ ආදී බුදුගුණාංග පස්සකින් තියලා මම මේ පුංචි කාරණා දෙකක් එකතු කරගත්තේ අපේ ජීවිතයටත් වැදගත්. ඒ වගේම අදිෂ්ඨානයක් හැටියට අරමුණක් හැටියට අරගෙන අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වටිනා කියන ගුණාංග දෙකක්. ඒ වගේම සමහර විට ඔබ සිද්ධ කරන දෙයක් ඔබ බුදු ගුණයක් අනුගමනය කරනවා කියන හැඟීමක් නැතුව කරන දෙයක් වෙන්නත් පුළුවන් නිසා. පින්වත්නි ඔබට මතක ඇති සීල සූත්‍රය කියවනකොට සීල බ්‍රාහ්මණය ඒ වගේම සෝනදණ්ඩ සූත්‍රය කියවනකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණය ආදී මේ බ්‍රාහ්මණ පිරිස් මේ බුදුරජාණන් වහන්සේගේ මේ බෞද්ධ පිරිස් නෙමෙයි කියන්නේ බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බැහැර පිරිස් බුදුහාමුදුරුවෝ වර්ණනා කරන අවස්ථාවල විවිධ වචන යොදා ගත්තා. සමනෝ කලු ගෝගෝතම උච්චාකුලා පබ්බචිතා අඩකුලා ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ උසස් කුලය අතහැරලා දාලා පැවිදි භාවයට පත්වෙච්ච නැති බැරිකම් තිබුණු කෙනෙක් නෙමේ ඇති හැකිකම් පුළුවන්කම තියෙද්දී සක්විති රාජ සම්පත්තිය අතහැරලා දාලා පැවිදි වෙච්ච උත්තමයෙක් මේ ආදී වශයෙන් ගුණ වර්ණනා කළා. ඒ වර්ණනා කරපු ගුණ අතරේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව වර්ණනා කරනකොට සමනෝ කලු ගෝගෝතමෝ ඒහි ස්වාගතවාදී සකිලෝ සම්මෝදකෝ අබ්බෝ කුටිකෝ උත්තානමුකෝ කුබ්බවාසි. බුදුරජාණන් වහන්සේගේ තිබුණු වටිනා ලක්ෂණයක් මේ බ්‍රාහ්මණයෝ දැක්ක. සමනෝ කලු ගෝගෝතමෝ ඒහි සාගතවාදී භාග්‍යවතුන් වහන්සේ ඒ සාගතවාදී කියලා කියන්නේ අන් ඉන්න හොඳයි බොහොම පිළිගැනීමක් තිබුණා. කවුරු හරි කෙනෙක් ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ඒ ස්වාගතවාදී බොහොම හොඳ පිළිගැනීමක් තිබුණා. හොඳයි ඔබ ආපේක කියන ආදී වශයෙන් කතා බහ කරන ගතියක් තිබුණා. ස්වභාවයක් තිබුණා. සකිලෝ සම්මෝදකෝ මම මෙන්න මේ වචන දෙක තමයි අද විස්තර කරන්නේ. අනෙක් වචන අපි තේරුම් ගනිමු. අබ්බෝ කුටිකෝ මේ එහි බැම වෙනස් කරලා මූණ වෙනස් කරලා බලන අමුතු ස්වරූපයක් නෑ. බොහොම මේ ප්‍රියමනාප විදියට බලනවා හැසිරෙනවා කුබ්බවාසී අර ආපු ආගන්තුකයා කතා බහ කරනකම් ඉන්නේ නැතුව බුදුරජාණන් වහන්සේම කතා බහ කරලා හොඳ පිළිගැනීමකින් කටයුතු කළා. ප්‍රියමනාප ස්වරූපයට කටයුතු කළා කියන එක තමයි මේ බ්‍රාහ්මණ පිරිස් බුදුහාමුදුරුවෝ අගය කළේ. ඉන්වත් බලන්න මේ වගේ ගුණාංග අපි සම්පූර්ණ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන පිරිසක් ඇටියට. බුද්ධ ශ්‍රාවක පිරිසක් හැටියට අපි මේ වගේ ගුණාංග පුරුදු පුහුණු කරන්න ඕන. සම්පූර්ණ කරන්න ඕන. ඒක නිසා තමයි මම මේ වචන දෙකක් එකතු කරගත්තේ. සකිලෝ සම්මෝදකෝ
එතකොට සකිලෝ කියලා කියන්නේ මොකක්ද? සකිලෝ කියන එක විස්තර කරනවා මෙන්න මේ විදිහට අටුවාවේ. තත්ත කතමෝ සාකල්යං යා වාචා නේලා කන්න සුඛාති ආදී නයේන මුත්ත සාකල්යේන සමන්නාගතෝ මුදු වචනෝති අත්තු. මේ වචන පිළිබඳව භාවිතා කරන වචන පිළිබඳව විස්තර කරනකොට ත්‍රිපිටකයේ විවිධ තැන්වල අට කතා ආදී පෙන්වනවා නේලා කන්න සුඛා රමණීය මේ ආදී වශයෙන් වචන ටික මේ බොහෝම කන්කලු කනට ප්‍රියමනාප අහන්න හරි කැමති පුරේ පූජනීය විසින් භාවිතා කරන ඒ කියලා කියන්නේ ශිෂ්ට සම්පන්න බොහොම හැදියාවක් ඇති මේ පිරිස විසින් පාවිච්චි කරන සාකල්යයන් සමන්නාගත මුදු වචනවලට මුදු බොහොම ප්‍රියමනාපයි මෘදුයි මේ වචනේ අර්ථය කියන්නේ ප්‍රිය වචන කතා කරනවා කියන එක. සාකල්ය කියලා කියන්නේ අහන කෙනාට මේ හිත රිදෙන්නේ නැති කනට කරකස භාවයක් දැනෙන්නේ නැති බොහොම ප්‍රියමනාපයි මෘදුයි. අපි සිංහල ව්‍යවහාරයෙන් කියන්නේ කනට මීපැණි වක් කරනවා වගේ වචන ටික. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ පිළිබඳව එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරන්නේ බුදුහාමුදුරුවෝ මේ සතර මං හන්දියක ඉඳගෙන මේ මීපැණි බෙදනවා වගේ කියලා. එකක් ඒකේ ධර්ම රසය අනිත් එක මේ වචන වල තියෙන ප්‍රියමනාප ස්වરૂපය. බුදුරජාණන් වහන්සේ ඒ විදිහේ ප්‍රිය වචනයක් ප්‍රිය ස්වરૂපයේ සම්භාෂණයක් කතාවක් තිබුණා කියන එක තමයි එකකින් පැහැදිලි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අගය කරන අනුගමනය කරන බුද්ධ ශ්‍රාවක පිරිස හැටියට අපි ප්‍රිය වචන කතා කරනවා. තව කෙනෙකුගේ හිත නොරිදෙන විදිහේ වචන කතා කරනවා කියලා කියන්නේ එතකොට එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ අගය කිරීමක් අනුගමනය කිරීමක්. එහෙම හිතලා කටයුතු කරනකොට අපට බුදු ප්‍රජානන් වහන්සේට කරන ගෞරවයක් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමින් කරන ප්‍රතිපත්ති පූජාවක් බවට පත් වෙනවා. ඒ මොකද බුදු ගුණ අනුගමනය කිරීම. බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා පෙන්වපු දේ අනුගමනය කිරීම. ඒකට පින්වත්නි අපි හිත යොමු කරන්න. ඒක නිසා තමයි මේ ප්‍රිය වචන ඔබ බොහෝ විට කතා කරනවා. අඩු වැඩි වශයෙන් අපි තුල සමහර අවස්ථාවන් වලදී කෙනෙකුගේ හිත රිදෙන වචනයක් අපි පුරුදු කරලා නැතිකම නිසා පුහුණු කරලා නැතිකම නිසා පිට වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රිය වචන කතා කරන්න නිතර උත්සාහවත් වෙනකොට ඒ හැම අවස්ථාවකදීම හිතන්න. ඒ වගේම තමයි අපි ප්‍රිය වචන කතා කරන්න ඕනේ දන්න කියන කෙනත් එක්ක විතරක් නෙවෙයි. නොදන්න කියන මගතොටේ හමු වෙන එහෙම නැත්නම් ප්‍රශ්නයක් ගැටලුවක් එක්ක ජීවත් වෙන හැම කෙනා එක්කම ප්‍රිය වචන කතා කරන්න ඕනේ. ප්‍රිය ස්වරූපයෙන් කතා කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර පෙන්වන්නේ ඒහි සාගතවාදී ආදී වශයෙන් සෝනදණ්ඩ ආදී මේ බ්‍රාහ්මණවරු සඳහන් කරන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ හඳුනන හිතවත් ඒ දායක පිරිස අනේ පිරිසතුමා ආදී පිරිසට පමණක් නෙවෙයි. අග්‍ර ශ්‍රාවක පිරිස ආදී තම ශ්‍රාවක පිරිසට පමණක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හමුවට එන හැමෝටම බොහෝම ප්‍රිය ස්වරූපයෙන් කතා කරපු නිසා බුදුරජාණන් වහන්සේ මේ සමහර අවස්ථාවන් වලදී අපිට පේනවා මෝග පුරිස කියලා කිස් පුරුෂය කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම පින්වත්නි හිත රිදවන්න නෙවෙයි හිතේ යම්කිසි මේ හැඟීමක් ඇති කරලා
ඒ අය සසරින් නිදහස් කිරීමේ අදහසින්මයි පාවිච්චි කරේ. එතකොට අද සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඒ විදිහේ වචන පාවිච්චි කළා කෙනෙක්ව නිදහස් කරන්න මේ ආදී වශයෙන් Taman කතා කරන වචන භාෂාව සාධාරණීකරණය කරන්න උත්සාහවත් වෙනවා. නමුත් පින්වත් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ තුල තිබුණු මහා කරුණා ආදී ගුණාංග වලින් යුක්තවද අපි ඒ වචන කතා කරන්නේ. අපි මේ විදිහට භාෂාව පාවිච්චි කරන්නේ කියන එක හිතන්න ඕනේ කල්පනා කරන්න. ඒක අපිම තමයි දන්නේ. අපෙන්ම මගේම හිතෙන් අනුග අහලා බලන්න ඕනේ මම මේ වචනේ පාවිච්චි කරේ මොන චේතනාවකද. එතන තරහව එහෙම නැත්නම් මාන්‍ය ආදී දෙයක් තියෙනවා නම් අන්න අඩුපාඩු සහිතයි. ඒ කියලා කියන්නේ අපි කාරණා සකස් කරගත යුතුයි කියන එක. පින්වත්නි එතකොට බලමු මේ ප්‍රිය වචන කතා කිරීමෙන් අපට ලැබෙන මේ ලාභය මොකක්ද කියලා. ප්‍රිය වචන කතා කිරීම අපට ප්‍රධාන වශයෙන්ම ලාභයක් තමයි සතුන් පවා ප්‍රිය කරනවා ආසා කරනවා කැමති වෙනවා ආදරයෙන් සෙනෙහසින් කරුණාවෙන් කතා කරන වචන. සමහර වෙලාවට පින්වත්නි ඔබට අත්දැකීම් ඇති. ඔබේ සුරතලා සුනකයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ අසරණ සතෙකුට ඔබ බොහොම ආදරයෙන් ලෙන්ගතුව කතා කරනකොට එයාට තේරෙනවා. ඔබේ භාෂාව එයාට නොතේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ආදරයෙන් කතා කරන හැඟීම එයාට තේරෙනවා. ඒ වගේම ඔබ සැරෙන් පරුස විදියට කතා කරොත් ඒකත් එයාට තේරෙනවා. බලන්න පින්වත්නි සතුන් පවා ප්‍රිය කරනවා. අපි දන්නවා නන්දි විශාල ජාතක කතන්දරේ කියන්න නෙවෙයි. නමුත් ඒ කතන්දරයේදීත් අපි දන්නවා ප්‍රිය වචනයේ සතුන්ට පවා මොනතරම් ප්‍රිය වුණාද කියලා. එතකොට සතුන් පවා බොහොම ආදරයෙන් හිතවත්ව කටයුතු කරනවා ප්‍රිය වචන කතා කරනකොට. එහෙමනම් මේ හැඟීම් දැනීම් හොඳට තේරෙන වචන වල අර්ථ හොඳට තේරුම් ගැනීමේ හැකියාව තියෙන මිනිසුන් පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නැහැ. ප්‍රිය වචන කතා කිරීම ඔබට ඔබේ කටයුතු දියුණු කරගන්න පහසු කරගන්න පහසුවක් වෙනවා මේ ජීවිත වශයෙන් ලැබෙන වාසිය. ඒ වගේම තමයි පින්වත්නි මේ ප්‍රිය වචන කතා කරනවා කියන එක විතරක් නෙමෙයි අපි කරන හොඳ නරක හැම දෙයක්ම සංසාරගත පුරුද්දක් බවට පත් වෙනවා. අපේ ශාසනයේ සඳහන් වෙන මහා මේ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා අතර එක හාමුදුරු නමක් මහ බල සම්පන්න හාමුදුරු නමක් තමයි පිළින්ද වච්ච මහරහතන් වහන්සේ. පිළින්ද වච්ච මහරහතන් වහන්සේගේ ජීවිත කතාව විවිධ කතන්දර තියෙනවා කතන්දර කියලා දෙන්න නෙවෙයි. උන්වහන්සේගේ කතාවේ ප්‍රසිද්ධ දෙයක් තමයි මේ පිළින්ද වච්ච හාමුදුරුවෝ ප්‍රිය ස්වරූපයෙන් නෙමෙයි කතා කරන්නේ. කෙනෙකුට කතා කරනකොට වසලය, චණ්ඩාලය ආදී වචන තමයි පාවිච්චි කළේ. කෙනෙක් පිළින්ද වච්ච හාමුදුරුවෝ ගැන නොදන්නා කෙනෙක් උන්වහන්සේ සමග කතා කරනවා නම් ප්‍රිය ස්වභාවයක් ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට එක දවසක් පිළින්ද වච්ච හාමුදුරුවෝ මාර්ගයේ වඩිනකොට මේ තිප්පිලි වගේක් පුරවගෙන ගැල් පන්තියක් අරගෙන එනවා වෙලෙන්නේ. මෙයා අහනවා පිළින්ද වච්ච හාමුදුරුවෝ අහනවා එම්බල වසලය ඔබේ ගැල්වල මොනවද තියෙන්නේ කියලා. අර ගැල් කරුවට බොහොම තරහා යනවා. මේ ස්වාමීන් වහන්සේ මේ ශ්‍රමණයා කතා කරන්න දන්නේ නැහැ. එයාට උත්තර දෙන්නත් ඕනේ විදිහට. මේ ගැල්වල තියෙන්නේ මී බෙටි කියලා උත්තර දෙනවා. උත්තර දීලා යනවා. පිළින්ද වච්ච හාමුදුරුවන්ගේ හිතේ නරහතන් වහන්සේගේ හිතේ කිසිම වෙනසක් වෛරයක් තරහාවක් ඇති වෙලා නෙවෙයි මේ වචන කතා කළේ. නමුත් අර රහතන් වහන්සේට දුන්නු උත්තරේ නිසා ඒ ගැල්වල තිබුණු
බෙහෙත් ද්‍රව්‍ය මේ පෙටි බවට පත් වුණා. පස්සේ රහතන් වහන්සේ ළඟට ගිහින් මේ කාරණාව කියලා සමාව අරගෙන ඒ ගැල්වල තිබුණු බෙහෙත් ද්‍රව්‍ය බෙහෙත් බවට පත් කරගත්තා. ඒවත් මේ කතන්දරයේ දිගේ එකක් මම කෙටියෙන් මතක් කළේ. මේ මට අවශ්‍ය වුණේ මාතෘකාව පෙන්වන්න. පිළිඳවච්ච මහරහතන් වහන්සේ බොහෝම කාරුණිකයි, අනිත් අයට උදව් උපකාර කරන උත්තමෙක්. කිසිම විදියට තරහවක් වෛරයක් ඇති කරගන්න කෙනෙක් නෙමෙයි, කෙලෙස් නැති කරපු උත්තමයෙක්. නමුත් උන්වහන්සේගේ භාෂාව බොහෝම රළුයි. හිත ඇද ගන්න බවක් නැහැ. හිත රිදෙන බවක් තියෙනවා. ඇයි ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ පිළිඳ වච්ච හාමුදුරුවෝ සංසාරේ භව ගණනාවක් මේ විදියට බ්‍රාහ්මණ කුලේ ඉපදිලා අනුන් පහත් කරලා කටයුතු කරපු නිසා තමයි මේ විදිහේ පුරුද්දට ඒ වචන පාවිච්චි කරන්නේ. මේ ජීවිතයේ බ්‍රාහ්මණ කුලේ ඉපදුනා බුද්ධත් මේ රහත් භාවයට පත් වුණත් ඒ පුරුද්ද ඇති කරගෙන තියෙනවා. ඒ පුරුද්දෙන් කතා කරන්න කිසිම විදිහක මේ පහත් කිරීම අරමුණක් මාන්නයෙන් කතා කරන දෙයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ බලන්න පිටවත්නි. අපි අප්‍රිය වචන කතා කරලා පුරුදු වුණා. ඒක සංසාරගත පුරුද්දක් බවට පත් වෙනවා. ඒක බොහොම නරක දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රිය වචන කතා කරලා ඒක පුරුදු වුණාම ඒකත් සංසාරගත පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට මේ ජීවිතයේ විතරක් නෙමෙයි ඔබට ලාභය ලැබෙන්නේ සංසාරගත ජීවිතයේදී ප්‍රිය වචන කතා කිරීමේ ආනිසංස ඔබට ලැබෙනවා. නේ පින්වත්නි, ප්‍රිය වචන කතා කිරීම තුළින් මේ කියන මේ අනුන්ට ප්‍රියවීම උදව් උපකාර ලැබීම කියන මේ කාරණා විතරක් නෙමෙයි. බලන්න පින්වත්නි, ඇයි අපි අප්‍රිය විදිහට කතා කරන්න කියන්නේ? අප්‍රිය විදිහට කතා කරනවායි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අපි තුල මාන්නයක් ගොඩ නැගිලා තියෙනවා අපේ තුල. එහෙම නැත්නම් තරහවක් වෛරයක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙසයක් එක්ක තමයි අපි අප්‍රිය විදිහට කතා කරන්නේ. අප්‍රිය විදිහට කටයුතු කරන්නේ. ප්‍රිය වචනේ ඈත් වෙන්නේ කෙලෙසයක්. එහෙමනම් ප්‍රිය වචන කතා කරනවායි කියලා කියන්නේ මාන්නය අඩු වෙනවා, අප්‍රිය බව අඩු. ඒ කියන්නේ වෛරය තරහව අඩු වෙනවා, කෙලෙසය අඩු වෙනවා. එතකොට මේ කාරණාවත් එක්ක අපට මේ ජීවිත වශයෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරපු බුද්ධ පූජාමය පින්කමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් සමාජයේ හැමෝටම ප්‍රිය ස්වරූප කෙනෙක් බවට පත් වෙනවා. තව පැත්තකින් කෙලස් ගෙවීමට උදව්වක් බවට පත් වෙනවා. බලන්න පින්වත්නි, ප්‍රිය වචන කතා කිරීමේ මොනතරම් ආනිසංසයක් තියෙනවා. ඒ වගේම අනෙක් කාරණාවට යමු. මොකද්ද පටිසන්තාර? පටිසන්තාර කියලා කියන්නේ අපි කතා කළේ මේ සකිලෝ සම්මෝදකෝ කියන සම්මෝදක කියලා කියන්නේ මේ පටිසන්තාර කියන එක තමයි. අටුවාවේදී විස්තර කරනවා සම්මෝදක කියලා කියන්නේ පටිසන්තාර කියන එක. පටිසන්තාර කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පින්වත්නි මේ පටිසන්තාර කියලා කියන්නේ මෙහෙම විස්තර කරනවා සම්මෝදකෝති පටිසන්තාර කුසලෝ. ඒ කියලා කියන්නේ මොකක්ද කියන වචනය දැන් තේරුණා. පටිසන්තාර කියලා කියන්නේ පින්වත්නි ඇතිරිල්ලක්. ඇතිරිල්ලට පටිසන්තාර කියනවා. අතුරුනවටත් පටිසන්තාර කියනවා. දැන් බලන්න මේ ඇතිරිල්ලක් ධර්මයට පස්සේ මොකද වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට දැන් මම ඉස්සරහ තියනවා මේසයක්. මේසයක දාලා තියෙනවා සුදු පාට ඇතිරිල්ල. සුදු පාට ඇතිරිල්ල දැම්මට පස්සේ මේ මේසේ ඇතුළ ඔබට පෙනෙන්නේ නැහැ මොන වර්ණයෙන් තියෙනවද, අඩුපාඩු තියෙනවද. ඒ වගේම මේ මොනවා හරි පැල්ලම් තියෙනවද. මේ කිසිවක් පේන්නේ නැහැ. මේ හැම එකක්ම වැහිලා ගිහින්
සියල්ලම සමාන ලස්සන සුදු පාටකින් පේන විදියට සකස් වෙලා තියෙනවා. ඒක ගත්තේ මොකෙන්ද මේ ඇතිරිල්ල. අන්න ඒ වගේ තමයි. ඇතිරිල්ලක් දාලා සියල්ලම සමාන බවට පත් කරනවා වගේ මමයි ඔහුයි හැමෝම එක හා සමාන හැටියට සලකලා ආගන්තුක සත්කාර සිද්ධ කරනවා කියන එක තමයි පටිසන්තාර කියලා කියන්නේ. දැන් සමාජයේ විවිධ වෙනස්කම් තියෙනවානේ. කුසගින්නේ ඉන්න කෙනා සහ ආහාර ගත්තු කෙනා අතර වෙනසක් තියෙනවා. දුප්පත් කෙනා පොහොසත් කෙනා අතර වෙනසක් තියෙනවා. ගමන් විඩාව තියෙන කෙනා ගමන් විඩාව නැති කෙනා අතර වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස නැති කරන ක්‍රමයට තමයි පටිසන්තාරය කියලා කියන්නේ. දැන් තව විස්තර තේරුම් ගන්න අවශ්‍ය විදිහට මම පුංචි උදාහරණයක් දෙන්නම්. දැන් බලන්න පින්වත්නි ඔබේ නිවසට කවුරු හරි කෙනෙක් එනවා බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා මේ ට්‍රැෆික් එකේ ඇවිදින් කායික මානසික වෙහෙසින් තමයි එන්නේ. ඔබ නිවසේ ඉන්නවා ඔබ වෙහෙස නිවාගෙන බොහොම සැනසෙල්ලෙන් ඉන්නවා. එතකොට ඔබේ අර පැමිණිච්ච කෙනයි අතර වෙනසක් තියෙනවා. ඒ තමයි එයා වෙහෙසටපත් වෙලා මහන්සියටපත් වෙලා ඉන්නේ. ඔබ වෙහෙසින් මහන්සියෙන් නිදහස් වෙලා විවේකීව ඉන්නේ. එහෙමනම් ඔබයි අර පුද්ගලයයි අතර සමාන බව ඇති කරන්න නම් මොකද කරන්න ඕනේ? එයාගේ වෙහෙස නිවා ගන්න උදව්වක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට හොඳින් කතා කරන්න ඕනේ මූලිකව හිත හැදෙන්න. ඊට පස්සේ අවශ්‍ය කරන කායික පහසුකම් ඇති කරන්න. ඒ කියලා කියන්නේ වතුර ටිකක් දෙන්න පුළුවන්, තේ ටිකක් දෙන්න පුළුවන්, කුසගින් ඉන්නවා නම් කෑම ටිකක් දෙන්න පුළුවන්. මේ විදිහට එයාගේ තියෙන අපහසුකම් නැති කරන්න උදව් උපකාර වෙනවා කියන එක. මේක තමයි සරල අර්ථය. එතකොට බුදුරජාණන් වහන්සේ පැමිණෙන කෙනාට මේ විදිහට මේ උදව් උපකාර කරාද කියන එකත් ඔබට හිතෙන්න පුළුවන්. වෙනත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පටිසන්තාර කියන එක කොටස් දෙකක් තියෙනවා. දේ පටිසන්තාරා, ආමිස පටිසන්තාරාච ධම්ම පටිසන්තාරා. ආමිසයෙන් ආගන්තුක සත්කාර කරන එක එකක් තියෙනවා. ධර්මයෙන් පටිසන්තාරය කරන එක තව එකක් තියෙනවා. එතනදිත් බුදුරජාණන් වහන්සේ අගය කළේ ධර්ම පටිසන්තාරය. ආමිසයෙන් නෙවෙයි. නමුත් පින්වත්නි අපි අහලා තියෙන ප්‍රසිද්ධ කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට යම් තැනකට මේ කෙනෙක් ආව බුදුරජාණන් වහන්සේට දැනුනොත් මේ පුද්ගලයා කුසගින් ඉන්නේ කියලා ධර්ම පටිසන්තාරය කරන්න මූලිකව පෙර ආතුව ආමිස පටිසන්තාරය කරනවා. කුසගින්න ඉන්න කෙනෙක් නම් ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා ආහාර තියෙනවා නම් ආහාර ටිකක් දෙන්න කියලා. අපි දන්නවා සෝන කොටිකන්න හාමුදුරුව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න කතා බහ කරන්න පැමුණු වෙලාව වැඩම කරපු වෙලාව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළේ සෝන හාමුදුරුවන්ට අවශ්‍ය කරන පහසුකම් සකස් කරලා දෙන්න. පහසුකම් සකස් කරලා දෙන්න කියලා මතක් කළාම ආනන්ද හාමුදුරුවෝ කාරණා තීරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියේ ඒ ආසන්නයේ ආසන පැනවීම ආදී කටයුතු සිද්ධ කළා. මේ ගමන් වෙහෙස මේ සියල්ල නිමා වුණාට පස්සේ තමයි ධම්මපටිසන්තාරය සිද්ධ කළේ. එතකොට පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙකම සිද්ධ කරනවා කියන්නේ ආමිසේනුත් උදව් උපකාර කරනවා ධර්මේනුත් උදව් උපකාර කරනවා. මේ ධම්මපටිසන්තාරය තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. නමුත් දෙකම සිද්ධ කළා. ඒ වගේම තමයි අපිත් ආමිසේනුත් උදව් උපකාර කරන්න ඕනේ ධර්මේනුත් උදව් උපකාර කරන්න. ඒකට මොකද හේතුව? ආමිසයෙන් උදව් උපකාර නොකර ධර්මයෙන් උදව් උපකාර කරන්න සූදානම් වුණොත්
උදාහරණයක් විදිහට කුසගින්නේ ඉන්න කෙනෙකුට මන කියන්න ධර්ම කාරණා සාකච්ඡා කරන්නට සූදානම් වුණොත් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද අර කුසගින්න තමයි යාට මතක් වෙන්නේ කියන එක දහම් කාරණාවක්වත් ඔළුවට යන්නේ නැහැ, අපිට ඇඟට යන්නේ නැහැ, හදවතට දැනෙන්නේ නැහැ. ඒ මොකද කුසගින්න නිසා. වෙහෙසිලා මහන්සි වෙලා ඉන්න වෙලාවක අපි ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්න පටන් ගත්තොත් ඒ වෙහෙසත් මහන්සියත් පීඩාවත් එක්ක ඒ ධර්ම කාරණාව ඔළුවට යන්නේ නැහැ, ඇඟට දැනෙන්නේ නැහැ. එහෙමනම් මූලිකව සිද්ධ කළ යුත්තේ වෙහෙස මහන්සිය නිවා ගන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරන එක. දෙවනුව සිද්ධ කළ යුත්තේ මේ ධර්ම පටිසන්තරය සිද්ධ කරන එක. මේක අට කතාවල ඒ වගේම බණ පොත කරුණු කාරණා විස්තර කරන තැන්වල එක්තරා වතක් විදිහටත් මේ පටිසන්තර වත කියලා සම්පූර්ණ කරලා තියෙනවා. අපේ අට කතාවල සඳහන් වෙනවා පටිසන්තර වත සම්පූර්ණ කරපු හාමුදුරුවෝ. පටිසන්තර වත සම්පූර්ණ කරපු පිරිස හමු වෙනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා මේ පටිසන්තර වත සම්පූර්ණ කරමින් කටයුතු කරා. උන්වහන්සේ හැම මොහොතකම පිණ්ඩපාතය කරගෙන ආවත් අනිත් පිරිසට ආහාර පාන ලබා දීලා මේ Tamanගේ මට්ටමට පත් කරගෙන කටයුතු කරපු උත්මයෙක් පිළිබඳව. ඒ වගේ කතන්දර ගොඩාක් අට කතාවල සඳහන්. ඉතින් පින්වත්නි මේ අටුව කතාවල සඳහන් වෙන මේ අවස්ථාවන් විස්තර කරන්නේ හාමුදුරුවරුන්ගේ පැත්තෙන්. එතනදී පෙන්වනවා හාමුදුරුවරු පටිසන්තරවත සම්පූර්ණ කරන්නේ කොහොමද? ආගන්තුක හාමුදුරු කෙනෙක් විහාරස්ථානයට පැමිණුණොත් පළමුවෙන්ම උන්වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගන්නවා. ඒ පින්වත්නි පාත්‍ර සිවුරු පිළිගන්න කියලා කියන්නේ හාමුදුරුවෝ පාත්‍රයේ සිවුර මේ සිවුර සහ පාත්‍රයේ මේ කාරණා ටික අරගෙන ඉන්නේ. දැන් උන්වහන්සේ පාගමනින් වැඩම කරලා වෙහෙසටපත් වෙලා මහන්සියටපත් වෙලා ඉන්න පාත්‍ර සිවුරු ගත්තට පස්සේ උන්වහන්සේගේ බරෙන් නිදහස් වුණා. ඊට පස්සේ මේ පානීය පරිභෝජනීය පැන් ලබා දෙන්න ඕනේ. අතපය හොදා ගන්න පැන් ලබා දෙන්න. ඒ වගේම මොන්න වතුර පැන් ලබා දෙන්න. වළඳන්න. ඊට පස්සේ ගිලන්පස සකස් කරන්න ක්‍රමයක් තියෙනවා නම් ලැබිච්ච ගිලන්පස ආදී දේවල් තියෙනවා නම් ඒ දේවල් ලබා දෙන්න. එතකොට පිණ්ඩපාතේ වඩිනකොට ඒ පිණ්ඩපාතේ වඩින්න සුදුසු ප්‍රදේශ ගම් ප්‍රදේශ හඳුන්වා දෙන්න. මේ ආදී වශයෙන් කාරණා පෙන්නනවා. ඉතින් මේ ගොඩාක් විස්තර කරන්න නෙවෙයි. අපිට ආදර්ශයක් හැටියට ගන්නයි මේ කාරණා මතක් කළේ. එතකොට පින්වත්නි අපිත් කොහොමද සම්පූර්ණ කරන්න ඕනේ පටිසන්තරවත? මේ කාලය තුල අපහසු වුණත් සමහර විට ඔබේ නිවසට කෙනෙක් පැමිණුණාට පස්සේ වෙහිසිලා මහන්සි වෙලා ඉන්නවා නම් ඔබ සමහර විට මේ දේවල් සිද්ධ කරනවා. මොනවද ඒ ආපු කෙනාට අවශ්‍ය කරන්නේ? මොනවද එයාට පැවැත්මට අවශ්‍ය කරන පහසුකම් මොනවද කියලා මේ කටයුතු හොයා බලලා සම්පූර්ණ කරන එක පටිසන්තරවත බලන්න පින්වත් මේක බුදු ගුණයක් සම්පූර්ණ කරන එකක් වෙනවා. අර හාමුදුරුවරුන්ගේ ගැන විස්තර කරනකොට මේ විදිහේ දහවල් කාලේ මේ විදිහේ හැසිරීමක් සිද්ධ කරලා ඊට පස්සේ අර ආගන්තුක හාමුදුරුවෝ විවේකීව ඉන්න වෙලාවට උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා බලන්න ඕනේ උන්වහන්සේ මොන දහම් කාරණාද වැඩිපුර ප්‍රගුණ කරන්නේ අංගුත්තර නිකායද මජ්ක්‍ධිම නිකායද මේ ආදි වශයෙන් මොන දහම් කාරණාද මොන අංශයේ දේවල්ද ප්‍රගුණ කරන්නේ පුහුණු කරන්නේ එතකොට මේ ස්වාමීන් වහන්සේ තුල ධර්ම කාරණා ඒ ප්‍රගුණ කරපු දේවල් වලින් සාකච්ඡා කරන්නේ ඒ කියලා කියන්නේ මොකද්ද එතකොට එයාගේ විෂය ඒ කියන්නේ ඒ විෂයට ගැලපෙනවා එහෙම නැත්නම් අර
තමන්ගේ දැනීම ප්‍රකාශ කරන්න ප්‍රකට කරන්න සාකච්ඡා කරන්න කියනවා නෙවෙයි. යම් විදිහකින් දැනුනොත් මේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කාරණා අපි කියලා දෙන්න ඕනේ කියලා ආදරයෙන් කරුණාවෙන් හැඟීමෙන් කියලා දෙන්න කියලා කියනවා. මම මේ කාරණා මතක් කළේ මොකද්ද පින්වත්නි? ඔබටත් ඔබේ නිවසට පැමිණෙන කෙනෙකුට නිවසට නොපැමිණුණත් සමහර අවස්ථාවන් වලදී ඔබ දුරකථනයෙන් සාකච්ඡා කරනකොට මෙන්න මේ ධම්මපටිසන්තරය සිද්ධ කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් මම අහවල් සූත්‍ර දේශනාව අද කියෙව්වා. ඔබ මේ දවස්වල කියවන සූත්‍ර දේශනා මොනවද? මේක හරි ලස්සන විදිහට පින්වත්නි පෙන්නනවා. ආනන්ද හාමුදුරුව ගැන මතක් කරනකොට ආනන්ද හාමුදුරුවොත් මේ එන දායක පින්වත් පිරිසට ස්වාමීන් වහන්සේලාට මේ පටිසන්තරය කරපු උත්තමේ කැටියට පෙන්වනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. එතකොට මේ අට කතාවේදී විස්තර කරනවා ආනන්ද හාමුදුරුවෝ මේ එන හැමෝටම ආසන පැනවීම ආදී කටයුතු වලින් සිද්ධ කරන එකම නෙවෙයි. උන්වහන්සේ බුදුහාමුදුරුවෝ හමු වෙන්න ස්වාමීන් වහන්සේ නමක් පැමිණියත් ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක ස්වාමීන් වහන්සේ හැටියට වැඩ ඉන්නකොට මේ පැමිණෙන හාමුදුරුවරුන්ගෙන් අහනවා තොරතුරු කතා කරනවා මේ කොහොමද ඔබගේ ඉන්ද්‍රිය දියුණුව මොන විදිහේ භාවනාවන්ද ඔබ ප්‍රගුණ කරන්නේ ඔබ ශ්‍රමණ ඵලය ලබා ගන්නට මොන විදිහේ උත්සාහයක්ද කරන්නේ මේ විදිහට අහනවා අර ගමන් විඩාව ගමන් ප්‍රදේශයේ පිණ්ඩපාතයේ ආදී දේවල් සාකච්ඡා කරන අතරේ අර විදිහේ ධර්මපටිසන්තරයක් කරනවා සමහර අවස්ථාවන් වල ආනන්ද හාමුදුරුවෝ එතකොට මේ හාමුදුරුවන්ට අවශ්‍ය කරන දැනීම ලබා දෙනවා වගේ සමහර අවස්ථාවන් වලදී මේ හාමුදුරුවොත් එක්ක හොඳ ධර්ම සාකච්ඡාවක් සිදු කරනවා ඒ වගේම පෙන්නනවා විහාරස්ථානයට පැමිණෙන උපාසක උපාසිකා ඇත්නම් බුදුහාමුදුරුවෝ උණ ගැහෙන්න පැමිණුණාට පස්සේ මේ පටිසන්තරය සිද්ධ කරනවා කියලා මේ ගෙවල් වල දූ දරුවන්ගේ කටයුතු ඒ අයගේ විවාහ ආවාහ ආදී කටයුතු මේ දේවල් සාකච්ඡා කරනවා නෙවෙයි මේ ආනන්ද හාමුදුරුවෝ ළඟට පැමිණුණාට පස්සේ සාකච්ඡා කරන්නේ මොනවද ඔබ ධර්මයේ මොනතරම් දුරට ගිහිල්ලා තියෙනවද ඔබට මෙන්න මේ කාරණාවල් තේරෙනවද මොනවද ඔබට වැටහෙන්නේ ඔබේ ආධ්‍යාත්මික දියුණුව මොනවද මේ දවස්වල පුරන ගුණධර්ම මොන සතිපට්ඨානයේද වඩන්නේ මේ ආදී වශයෙන් ප්‍රශ්න කරලා ඒ පිරිස් ගුණධර්ම පැත්තට මාවතට යොමු කරනවා පින්වත් මම මේ කාරණාව මතක් කළේ ඔබට ඔබේ හිතවත් පිරිසට මේ විදිහට යොමු කරන්න පුළුවන් ඒකෙන් කාරණා දෙකක් සිද්ධ වෙනවා එක පැත්තකින් ඔබේ දහම් දියුණුව වැඩි දියුණු භාවයට පත් වෙනවා වගේම තව කෙනෙක් දහමට යොමු වෙනවා. ඒ වෙලාවේදී පින්වත්නි හොඳට හිතට ගන්න ඕන දෙයක් කල්පනා කරන්න ඕන දෙයක් අපිට සමහර අවස්ථාවන් වලදී අපටත් නොදැනීම අපේ හිත අපව වංචා කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපි මේ කාරණාව දන්නවා මෙයා දන්නේ නැහැ කියලා එයාව හැල්ලුවට ලක් කරන ස්වරූපයක් මතුවලා ඉන්නවා. එහෙම අදහසක් මතුවෙන්න හිතේ ඉඩ තියන්න හොඳ නැහැ. තියෙන්න ඕනේ කරුණාව, දයාව, මෛත්‍රිය මේ අයට උදව් උපකාර කරන්න ඕනේ. අනේ සංසාරේ අපි මේ විදිහේ දුක් විඳින තත්වයට පත් වෙලා තියෙන්නේ මේ ධර්මයේ ආලෝකයේ මදිකම නිසා. ඒක නිසා මම ධර්මයේ ඉගෙනගත්තු ධර්මයේ කතා කරන ධර්මයේ හොඳ උගත් තවත් පුද්ගලයෙක් බවට පත් වෙලා කෙනෙක්ව පහත් කරන්න නෙමෙයි. එහෙම වුණොත් එතන මතුවෙන්නේ මාන්නය. එහෙම මාන්නය මතුවුණොත්
අපි බුදු ගුණ අනුගමනය කිරීමක් නෙමෙයි කෙලෙස් මතු කර ගැනීමක් සිද්ධ වුනේ. ඒක නිසා පින්වත්නි හැම මොහොතකම හිතන්න ඕනේ මේ කෙනාට ගැළපෙන දහම් කාරණා මොනවාද? මේ කෙනාට ගැළපෙන සූත්‍ර දේශනා මොනවාද? අපි ඒ අවබෝධයේ මුල් සාකච්ඡාවකින් පොඩි කාරණා කතා කරනකොට තේරෙනවා මෙයාට මේ මට්ටමේ විදිහේ දේවල් තමයි කතා කරන්න ගැළපෙන්නේ. එයාට ගැළපෙන කතා කරමින් එයාව දියුණු මට්ටමට ගෙනියන්න පුළුවන්. එතකොට කෙනෙක් ඉන්නවා අපිට වඩා උසස් මට්ටමේ සූත්‍ර දේශනා කියවලා දෙනීම් තියෙනවා. එතකොට එයාගෙන් පුංචි කාරණා අහගන්න පුළුවන්. එතකොට මේ විදිහට ධර්මයට යොමු කිරීම, ධර්මය සාකච්ඡා කිරීම මේ දේවලුත් පටිසන්තරය. ඒකට කියලා කියන්නේ ධම්මපටිසන්තරය. බලන්න පින්වත්නි මේ ගුණාංග සම්පූර්ණ කරනකොට එක පැත්තකින් බුදු ගුණ අනුගමනය කිරීම. දැන් මේ කියන ගුණාංග දෙකම මම මේ කතා කරේ ප්‍රිය වචන කතා කිරීම සහ පටිසන්තරය කියන ගුණාංග දෙක. මේ දෙකම බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු ගුණාංග දෙකක්. මේ දෙකම ඔබ අඩු වැඩි වශයෙන් අනුගමනය කරන ගුණාංග වෙන්න පුළුවන්. එතකොට ඔබ මෙතෙක් කල ඒ ගුණාංග ගැන හිතනකොට මම මේ බුදු ගුණ අනුගමනය කිරීමක් සිද්ධ කරන්නේ මේක බුද්ධ පූජාවක් බවට පත් වෙනවා නේද කියන හැඟීමක් නැතුව සිද්ධ කළා වෙන්න පුළුවන්. ඒක නිසා අද ඉඳලා කල්පනා කරන්න මම මේ බුදු ගුණ අනුගමනය කිරීමක් කරන්නේ. බුදුරජාණන් වහන්සේව මේ ප්‍රතිපත්තියෙන් පූජා කිරීමක් කරන්නේ කියන හැඟීමෙන් සිද්ධ කරන්නේ. ඔබට කුසල් දෙකක් සිද්ධ වෙනවා. බුද්ධ පූජාවක් සිද්ධ කළා වෙනවා. මේ ප්‍රිය වචන කතා කිරීම පටිසන්තර කුසලයේ ඇති කර ගැනීමේ ආනිසංස වෙනම ලැබෙනවා. ඉතින් මේ වෙසක් කාලයේ වෙසක් සමයේ ආරම්භ කරනකොට කල්පනා කරන්න මේ විදිහට. එතකොට ඔබ තුල යම් විදිහේ අඩුපාඩුකම් තිබුණා නම් ඒ දේවල් දියුණු කරගන්න බුදුහාමුදුරුවෝ මේ දේවල් වලින් ඈත් වෙලා කටයුතු කළා මේ දේවල් සම්පූර්ණ කළා. එහෙමනම් අපි බුද්ධ ශ්‍රාවක පිරිසක් හැටියට කටයුතු කළ යුත්තේ ඒ විදිහට නේද කියලා හිතන්න. අනිත් පැත්තෙන් මම මතක් කළා මේ ගුණාංග සම්පූර්ණ නොකරන්නේ ඇයි මේ දේවල් නොකරන්න හේතුව කෙලෙසයක්. අපේ හිත තුළ ඇතිවෙච්ච විශේෂයෙන්ම මානය නිසා. එහෙම නැත්නම් තරහව නිසා. එහෙමත් නැත්නම් වෙනත් ඒ ආකාරයේ ලාමක පවිතු සිතුවිල්ල අයහපත් සිතුවිල්ල. මේ පවිතු සිතුවිලි අයහපත් සිතුවිලි හැමදාම නරකට අරගෙන යනවා මිසක් හොඳට ගෙන යෑමක් නෑ. මේ පවිතු සිතුවිලි අයහපත් සිතුවිලි හැම මොහොතකම අඳුරෙන් අඳුරට ගෙනියන්නේ. ආලෝකයට ගෙන යෑමක් නෑ. දුක් විඳින සත්වයන් බවට පත් කරන්නට තමයි මේ පවිතු සිතුවිලි හේතු වෙන්නේ. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ කෙලෙස් අඩු කරගන්න උදව්වක් වෙනවා, උපකාරයක් වෙනවා මේ විදිහේ ගුණධර්ම සම්පූර්ණ කරන. බලන්න පින්වත්නි, එක පැත්තකින් බුද්ධ පූජාවක් සිද්ධ කළා කියන බුද්ධ පූජා මේ පුණ්‍ය ශක්තියක් සිද්ධ වෙනවා. අනෙක් පැත්තෙන් ඔබට මේ ජීවිත වශයෙන් ප්‍රියමනාප ස්වરૂපයේ අර්ථවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. සතුටෙන් සිටින ජීවිතයක් ගත කරන්න පුළුවන්. ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් ලෞකික වශයෙන්. ලෝකෝත්තර වශයෙන් කෙලෙස් නිදහස් කරන්න, කෙලෙස් නිවා ගන්න, කෙලෙස් නැති කරන්න ලොකු උපකාරයක් වෙනවා. මේ ප්‍රිය වචන කතා කිරීම, මේ පටිසන්තර කියන මේ දෙක අනුගමනය කිරීම තුලින් විශාල කෙලෙසයක් අපි තුලින් ගෙවෙනවා. ඒකත් බොහොම වටිනා අර්ථ සම්පන්න දෙයක්. ඉතින් පින්වත්නි කල්පනා කරන්න. අපි අද දවසේදී ආරම්භ කළේ මේ වෙසක් මාසය බුදුරජාණන් වහන්සේ පූජා කරන්න අපි බෞද්ධයන් වෙන් කරගත්තු මාසය. ඒ මාසයේ පළවෙනි සතියේ අපි
ධර්ම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැවතිච්ච එදා බමුණු සමාජයේ පවා කතා බහ කරන්නට යෙදුන වටිනා ගුණාංග දෙකක් අපි කතා කළා. ඒ තමයි සකිල බව සාකල්ය සහ පටිසන්තාර කියන ගුණාංග දෙක. සාකල්ය කියලා කිව්වේ මේ ප්‍රිය වචන කතා කිරීම. තව කෙනෙකුගේ හිත ඇදෙන විදිහේ වචන කතා කිරීම. කෙනෙකුට චිත්ත පීඩාවක් ඇති නොවන විදිහේ වචන කතා කිරීම. ශිෂ්ට සම්පන්න සමාජයේ උගත් පිරිස ගුණධර්ම අනුගමනය කරන පිරිස කතා කරන භාෂාව කතා බහ කිරීම තමයි ප්‍රිය වචන කතා කිරීම කියලා කිව්වේ. සාකල්‍ය ගුණය කියලා කිව්වේ. පටිසන්තාර ගුණය කියලා කිව්වේ තමන් සහ අනිත් අය අතර තියෙන වෙනස් බව නැති කිරීම. එහෙම නැත්නම් සරල විදිහට කිව්වොත් ආගන්තුක සත්කාරය. ආගන්තුක සත්කාරයක් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ධර්ම පටිසන්තාරය සහ ආමිස පටිසන්තාරය. බුදුරජාණන් වහන්සේ මේ දෙකම සිද්ධ කළා. අපිත් මේ කාරණා දෙකම සිද්ධ කළ යුතුයි. මේ දෙකිනුත් ධර්ම පටිසන්තාරය බොහොම බල සම්පන්නයි, වඩගත් වටිනවා. නිවසට පැමිණෙන පළවෙනි කෙනෙකුට පළවෙනියටම කරන්න ඕනේ ආමිස පටිසන්තාරයේ එයාගේ වෙහෙස මහන්සිය නිවලා දෙවනුව ධර්ම පටිසන්තාරය සිද්ධ කරන්න ඕනේ. එතකොට එයාට කායික සුවයක් ඇති වෙනවා, මානසික සුවයක් ඇති වෙනවා. මේ ජීවිත වශයෙන් සතුට සැනසීමත් ඇති වෙනවා. සංසාර ජීවිතයෙන් නිදහස් වෙන්න, කෙලෙස් බරින් නිදහස් වෙන්නත් උදව්වක් උපකාරයක් වෙනවා ඒ පුද්ගලයාට. ඒ වගේම මේ ගුණධර්ම දෙක සම්පූර්ණ කිරීම තුළින් අපට මේ ජීවිත වශයෙන් ප්‍රියමනාප ස්වરૂපයක් ඇති වෙනවා. පිරිස අතර ප්‍රිය ස්වરૂපයක් ඇති වෙනවා. පිරිස අතර පිළිගැනීමක් ඇති වෙනවා. මේ ජීවිත වශයෙන් ලැබෙන යසස ලාභය. අපි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක අවශ්‍ය නැහැ කියලා. නමුත් ඒක අපි කැමති වුණත් අකමැති වුණත් ලැබෙනවා මේ ගුණධර්ම සම්පූර්ණ කරනකොට. ඊට පස්සේ ඒක සංසාරගත පුරුද්දක් බවට පත් වෙනවා. ගුණධර්ම සම්පූර්ණ කිරීමේ පිළිවෙතක් බවට පත් වෙනවා. ඒ වගේම වටිනාම දේ තමයි මේ ගුණාංගය තුලින් කෙලෙස් නිවෙන්න උදව්වක් වෙනවා. විශාල කෙලෙසයක් අපි තුලින් ගෙවිලා යනවා. අනෙක් පැත්තට අපි හිතෙන් කල්පනා කරගෙන සිද්ධ කරපුවාම අපි මේ වටිනා කියන බුදු ගුණයක් අනුගමනය කරන්නේ කියන හැඟීමෙන් සිද්ධ කරනකොට බුද්ධ පූජාමය පුණ්‍ය ශක්තියකුත් සිද්ධ වෙනවා. බලන්න පින්වත්නි, හැම පැත්තෙන්ම හැම ආකාරයෙන්ම ගුණධර්ම සම්පූර්ණ වෙන වටිනා කියන කාරණාවක් සිද්ධ වෙනවා කියන දේ ඇති කරගන්න. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික තමයි අද දවසේදී ධර්මානුශාසනාවෙන් අපි සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡා කිරීමෙන් ඔබ ලබාගත් දහම් දැනීමෙන් අපි ධර්ම දේශනා කිරීමෙන් ඇති කරගත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ලෝකපාලක දෙවි දේවතාවරු ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අනුමෝදන්ව සැනසීම උදා කර ගනිත්වා. දෙවියෝ අමා නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.